පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කරමු. සංඛ්‍යා රටාවේ ඊළඟ පද ය කුමක්ද? ඔබ අඳුර ගන්න ඕන ඔය තියෙන්නේ මේ නිකම්ම සංඛ්‍යා රටාවක් නෙවෙයි. ඔය තියෙන්නේ පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක්. 25 එන්න ඕන උත්තරේට. 5 වරක් 5. ඔය සියලුම ප්‍රශ්න වලට ලකුණු 2 ගානේ ලැබෙනවා ඇත. ලකුණු 2 ගානේ ලැබෙනවා. හරිනේ? ඔයාලට මේ පෙර පාඩම් වල මොනවා හරි ගැටලු තියෙනම් ඉක්මනින්ම රෙකෝඩින් ටික ඉල්ලගෙන බලන්න. මොනවා හරි මගේ අරිච්ච තියෙනම් මගේ ළඟ තියෙන රෙකෝඩින් දෙන්නම්. මුල් ටිකේ සමහර ඒ වගේ තිබුණේ නැහැ. අඩුපාඩු තියෙන ඒ වගේ ඉල්ලගෙන බලන්න. හරිනේ? බලලා ඔයාලා අඩුපාඩු හදාගෙන මේ සතියේ හොඳ සූදානමකින් එන්න. හරි නේද? ඔයාලා හිතන්න මේ සතියේ ලියන ටෙස්ට් එකෙන් තමයි ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය කියලා හිතාගෙන ලියන්න. හොඳටම ලියන්න එතකොට හරි. මේක මේ නිකන් දෙවනි වාරයේ සර්ගේ පේපරේ ඔන්ලයින් කියලා එහෙම ලියන්න එපා. හරි නේද? මේක හොඳම පේපර් එක කියලා හිතලා ලියන්න. එතකොට හොඳම ලකුණක් ලැබෙයි. අපි දෙවනි ප්‍රශ්නෙට යමු. සුළු කරන්න. ඍණ 7 ඍණ 3. ඍණ 7 ඍණ 3 මොකක්ද ඒද ළමයි? ඍණ 7 පුතේ මේකට අපි දාන්න ඕන මේ ආකල ප්‍රතිලෝමී මතකයේ එහෙම එකක්. ඔව් සර්. ආකල ප්‍රතිලෝමී මතක තියෙන්න ඕන. ඒව මතක නැහැ කියන්නේ ඔයාලා පොතපත බලලා නැහැ. ආකල ප්‍රතිලෝම වෙනකොට මේ ඍණ ධන බවටපත් වෙනවා. එතකොට මෙන්න මෙයාගේ තියෙන ලකුණ ඍණ 3 ධන 3ක් වෙනවා. දැන් ඕක අපි මතක් කරලා දුන්නාම ඔයාලට තියෙන්නේ පසුපස හඹා ගොස් නැවත ගණන් හදන්න. ආකල ප්‍රතිලෝමී කියන්නේ මොකක්ද? දැන් සමහර අයට නිකන්නේ ඔළුව කරකැවෙනවා. මොකක්ද මේ වචනේ ආකල ප්‍රතිලෝමී? කොහෙන්ද ආවේ? ඒක කල්පනා කරනවා. කල්පනා කරන දෙයක් නෑ. පොත අරගෙන බලන්න ඒකේ තියෙනවා. ඒ පාඩම සදිස් සංඛ්‍යා ඒකේ ගොඩක් තැන්වල ප්‍රශ්න අහනවා. ඉතින් ඒක පසුපස හඹා ගොස් අඩුපාඩු හදාගන්න. රයිට්. මේක සුළු කරනකොට මේක ඍණ මේක දාන දිශා විරුද්ධයි. විරුද්ධ නම් අඩු වෙනවා. 7න් 3ක් ගියොත් පුතේ 4යි. හැබැයි වැඩියෙන් ඉන්නේ ඍණ නිසා උත්තරය ඍණ 4යි ඔය ප්‍රශ්නෙට. උත්තරේ ඍණ 4යි. ඊළඟ ප්‍රශ්නෙට යමු. විසඳන්න. 5යි x සමානයි 30යි. ඍණ 30යි නේ. ඔයාලා පුතේ දෙපැත්ත 5න් බෙදන්න. එච්චරයි කරන් තියෙන්නේ. x සමානයි 30ට 5 වා 6යි ධනයි ඍණයි. ඍණ 6න්. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය x යගේ සොයන්න. ප්‍රතිමුඛ කෝණ x 60යි. ප්‍රතිමුඛ කෝණ සමාන. හේතුවත් ලියන්න. හේතුව නොලිය ඉන්න එපා. ඔය මේ තුන්වෙනි ප්‍රශ්නෙට ජලනි වරද්දලා තියෙනනේ. මොකෝ වැරදුනේ? ඍණ ලකුණ බැලුවේ නැහැ සර්. ඒකනේ කියන්නේ. අනිත් අයටත් එක්ක කියන්නේ මම මේ එක්කෙනෙක්ගේ උදාහරණේ බලන්න. ලේසි ගාන වැරද්දුවේ. ලේසි ගාන වැරද්දුවේ. මගෙන් මේ තරණි අහනවා කීවෙනි පිටුවද කියලා. පුතේ මේ ටෙස්ට් එකේ පේපර් එක සාකච්ඡා කරන්න. තරණි ලිව්වද ටෙස්ට් එක? ඔව් පේපර් එක ලිව්වද? ඔව් සර්. පේපර් එක ගන්න අතට. ඉක්මනට ගන්න. පේපර් එක මට ඒවල තිබුණේ නෑ නේ උනාට තරණි. ගෙදර ඉඳන් බලාගත්තද තනියම? එව්වේ නෑනේ නේ? ඔව් සර් දැන් මට වෙලා නෑ අපේ දෙක. ඇහුන්නේ දැන් මට සෙන්ඩ් වෙලා තිබුණේ නෑ සර් අපේ ගෙදරට සිස්ටම් නෑ. නෑ.
හරි කොහමයි පේපර් එක ලියලානේ තියෙන එක චෙක් කරගමු. හරි කාල වේලාව යනවා. අපි බලමු. ඊළඟට මේ ඔන්න රිනහය ආවා. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. මේක රෙකෝඩින් එකක් තියෙනවා. කිසියම් හෝ දරුවෙක්ට සිග්නල් කට් වීමක් වුණොත් නැවත බලන්න. රෙකෝඩින් දෙනවා. x යගේ හැවුවා. ඒකමයි කියවෙන්නේ ළමයි. පස්වෙනි එක රූපේ පරිමිතිය හොයන්න. වටේ දිග. x අකුරු 4ක් එකතු කරන්න තියෙන්නේ. ඔන්න ඕන. වටේටම x තියෙන්නේ 4යි x උත්තරේ. පරිමිතිය 4යි x. හයවෙනි ප්‍රශ්නය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. ලේසි ප්‍රශ්නයක්. 6. 7 යට 4 මිශ්‍ර කරන්න තියෙන්නේ. මේක මිශ්‍ර කරනකොට 7 බෙදන්න පුතේ 4යි. 7ට 4 1යි 4 වරක් 1 4යි 3ක් ඉතුරු. එහෙනම් ලියනවා 1යි ඉතිරි ගාන 3යි ඒක උඩට දාන්න යටට 4යි. 1යි 4ෙන් 3. 1යි 4ෙන් 3. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය 7. 8 වර්ගයේ අගය වර්ගමූල. මම මේ 7 වෙනි එකට උත්තරේ දෙන්න කලින් ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් ළමයි. ඔන්නෝම එකක්. කොහොමද දන්නවද? ඔයාලට මතකද ඔයාලගේ පොතේ කොටු කරලා ලියලා ඇති මෙන්න මෙහෙම එකක්. ඔන්ලයින් මත කොහෙද කරේ? a වර්ගයේ වර්ගමූලය සමානයි a. බලන්න ඔහොම එකක් පොතේ තියෙද කියලා. උන්ට පොත පෙරලලා බැලුවත් කමක් නැහැ. පොත පෙරලලා බලලා හරි කියන වර්ගමූලය පාඩමේ ඔහොම එකක් කරලා තියෙනවා. නෑ ඔව් සර්. ඔව් සර්. යනවා. පොතේ කොටු කරලා තියෙනව නේද? a වර්ගයේ වර්ගමූලය කියලා. හරි. දැන් ඔයාලා විභාගයට කලින් පොත බැලුවා නම් a වර්ගයේ වර්ගමූලය a 8 වර්ගයේ වර්ගමූලය දැන් කියන උත්තරේ 8 කීය දෙන්නේ 8 8 a වර්ගයේ වර්ගමූලය නම් 8 වර්ගයේ වර්ගමූලය 8යි. හරි අපි මේ මගේ ළඟ මේ ජලනික පේපරේ තියෙන නිසා අනිත් අයට ඇහෙන්න කියන්නේ ජලනී වැරදි නේද ප්‍රශ්නේ? ඔව්. ඇයි වැරද්දුයි? කියන්න. ඇයි වැරද්දුයි? කොහෙද වැරදුනේ? මොකද දැම්මේ උත්තරේට? 64. හරි. ඔන්න මම එක්කෙනෙක්ගේ උත්තරෙන් අනිත් අයටත් කියන්නේ ඕකයි. මේකට 64 දාලා. දැන් මේ ටික බලලානේ. සූදානම මදි කියන්නේ ඒකයි. මම කිව්වෙන්නේ 88 මදි කියලා. සූදානම නැහැ හරියට. තව සූදානම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව ලකුණු ගන්න පුළුවන්. ලේසියව වරද්දලා තියෙනවා. ලේසියව. කෙටි පේපර් එකකට තියෙන 33 40 7ක් වැරදි. 7ක් කියන්නේ ප්‍රශ්න 3මාරක් වැරදි. මේව ලේසියව. හරිනේ? ඒක නිසා අනිත්‍යයන් මතක තියන්න කොච්චර තිබුණත් අපේ සූදානම තව පුළුවන් මීට වඩා සූදානම් වෙන්න. හරි නේද? එහෙනම් අනිත් ලකුණු අඩු අය සෑහෙන්න සූදානමක් වෙන්න තියෙනවා. කොච්චර බලන්න තියෙද? මේ බලලා නැහැ මේක. මේ පොතේ කොටු කරලා තියෙන්නේ. වැඩක් නැහැ. ලකුණු නැහැ. ඒකයි කියන්නේ. හොඳට සූදානම් වෙන්න. තියෙන තේරුම් බලන්න. නැත්තම් වැඩක් නැහැ. අපි ආ ඊළඟ ප්‍රශ්නෙට. 4 අණු 3 අනුපාතයට තුල්‍ය අනුපාතයක් ලියන්න. 4 අණු 3. මේකට තුල්‍ය අනුපාතයක් ලියන්න ඕන තරම් ලියන්න පුළුවන්. ඔයාලට කැමති ගානකින් ගුණ කරලා ලියන්න. 2කින් ගුණ කරලා ලිව්වොත් 8 අණු 6. 5න් ගුණ කරලා ලිව්වොත් 20 අණු 15. 10න් ගුණ කරලා ලිව්වොත් 40 අණු 30. කැමැත්තක්. 9 වෙනි එක xy වල ගණය විහිදුවා ලියන්න. බලමු. xy වල 3 මේක විහිදුවා ලිව්වොත් එනවා පුතේ මෙහෙම. xy කෑලි 3ක්. ඕන්න.
ඔන්න ඔහම වෙනවා. ඔක තමයි විහිදුවාලි වීම. ඔයාලා කොහොමද දන්නේ ලිව්වේනේ? කවුරු හරි කෙනෙක් මෙහෙම ලිව්වා කියමු x වල 3 ගුණ කිරීම y වල 3. ඒක විහිදුවාලි වීමක් නෙවෙයි. ඒක ටිකක් හකුලවල තියෙන්නේ. මේක තමයි ලියන්නේ. X තුනයි Y තුනයි එක පෙළිය ලියන්නේ. මෙහෙම ලියන්නත් පුළුවන්. මෙන්න මෙහෙම ලියුවට ප්‍රශ්නයක් නැහැ. x3 එකට ලියනවා y3 ඊළඟට එකට ලියනවා. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. කොහොමද ලිව්වේ? පළවෙනි විදියට දෙවෙනි විදියට. දෙවනි විදිහට. එහෙම ලිව්වනම් හරි. මෙහෙම ලිව්වත් හරි. අරයම ලිව්වත් වැරදි. ශරි? ළමයි 10. එහියගේ අහනවා අනුපූරක එකතුව අංශක 90ක් වෙන්න ඕන. එකතු කරාම 90ක් වෙන්න නම් 60ක් තියෙනවනේ පුතේ. තව කීයක් මතියද? 30ක්. 30ක්. උත්තරේ 30යි. බලන්න. ලේසි ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නෙට යමු. දී ඇති රූපයේ සමමිති කක්ෂ ගණන කීයද? 2යි. සමමිති කක්ෂ 2යි සුජු කෝණාශ්‍රයට. භ්‍රමක සමමිතික ගණය ඒකත් 2යි. 2යි 2යි උත්තරේ. දැන් කො අමාරුද? මොන අමාරුද? මේ උගන්නලා අපිට අමාරුයි නේ. පේපර් අමාරු නෑ. හරි ඊළඟ ප්‍රශ්නේ. නිමල් ළඟ තිබූ මුදලින් 140ක් වියදම් කළ පසු 1800ක් ඉතිරි විය. ඔහු ළඟ තිබූ මුළු මුදල දන්නවද හදන්න? 140ක් ප්‍රතිශත සමාන වෙනවා 1800. එහෙම නේද කියන්නේ? ආනේ නිමල් ළඟ තිබූ මුදලින් 140ක් වියදම් කළ පසු 1800ක් ඉතිරි විය. එහෙනම් ළමයි 140ක් වියදම් කරනවා. මේක වියදම් කරන මේක ඉවරයි. තව ඉතුරුයි 100ට කීයක්ද? 40ක් ඉවර නම් තව කීයක් ඉතුරු වෙනවද? 60ක්. එහෙනම් ඒක තමයි 1800 කියලා කියන්නේ. 160ක් කියන්නේ 1800. අපෙන් අහනවා ඔහු ළඟ තිබූ මුළු මුදල. මුළු මුදල කියන්නේ ළමයි 100ට 100 ගාන. කොහොමද ළමයි මුළු මුදල හොයන්නේ? 160ක් 1800 නම් මුළු මුදල. කාටේ කියන්න පුළුවන්? 3000යි. උත්තරේ 3000යි. මට කියන්න කොහොමද මේක හදන්නේ? 1800න් 1200ක් අඩු කරනවා. 1200ක් කොහෙන්ද ආවේ? 1860න් 1860 ගුණ කරන්න. 100ට 60න්ද 60න් 100න්ද? 100ට 40ක් වියදම් වුණා. ඒ කියන්නේ 100ට 60ක් පුතේ ඉතුරුයි. ඒ ඉතිරි ගාණ 1800යිද? 100ට 60ක් 1800 නම් 100ට 100ක ගාණ ඕන. ඔයාලට පුළුවන් වෙන්න ඕන 100ට 100ක් හොයන්න කලින් 100ට එකක් හොයාගන්න. එකක්. 100ට 60ක් 1800 නම් 100ට එකක් කීයද? ඊට පස්සේ 100ට 100ක් කීයද? එහෙම හදන්නත් පුළුවන්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ දෙපැත්තම ගුණ කරනවා 60න් 100ෙන්. මේ පැත්තත් ගුණ කරනවා 60න් 100ෙන්. මට මතකයි මේ වගේ එකක් ඔයාලට කියලා දුන්නා වගේ. මොකද වෙන්නේ දැන්? මෙන්න මේ උඩ 60ට යට 60 කැපෙනවා. දැන් 100යි කපන්න ඕනේ නැහැ. ඔන්න මුළු ප්‍රමාණය 100ට 100යි. ඔන්න ආවා. අනිත් පැත්ත සුළු කරමු. මෙන්න බලන්න කැපෙන විදිය. කපමු. මේ බිඳුවට කැමති බිඳුවක් කපන්න පුළුවන්. අපි මේ බිඳුව කපමු. මොකද ලේසියා මේක කපමු. ඊළඟට මේ 6යි මේ 18යි කැපෙනවා. 6ට 1යි. 18ට 6 ඒව 3යි. එහෙමත් කැපෙනවා. ඉතුරු වෙලා තියෙන 3යි බිඳුවයි කියන්නේ 30ක් ඉතුරුයි.
ඔය 30 මේ 100ෙන් ගුණ කරන්න 30 ඒවා 100ක් 3000යි. උත්තරය 3000. එහෙනම් ඔය ගානට උත්තරය එන්න ඕන පුතේ 3000. යෙත්මිගේ උත්තරේ හරි හදන විදිය තමයි අපි දැනගත්තේ නැත්තේ. ඕන්නම් පුළුවන් 100ට එකකට හොයලා පස්සේ 100ෙන් ගුණ කරලා 100ට 100ක් හොයන්න. එහෙම හදන්නත් පුළුවන්. ලේසිම වැඩේ 100ට 60නේ මාරු කළා 60න් 100ෙන් ගුණ කරන්න. උඩයට මාරු කරලා ගුණ කරන්න. මම ඔයාලට දෙනවා තව ප්‍රශ්නයක් ඒ වගේ. මම මෙන්න මෙහෙම එකක් කියනවා. 100ට 20ක් 100ට 20ක් එක්දාස් 200යි. මට කියන්න මුළු මුදල කීයේ මුළු මුදල. හදලා දෙන්න කොල කෑල්ලක 100ට 20ක් 1200යි. මුළු මුදල කීයේ 100ට 20ක් 1200 නම් මුළු ප්‍රමාණය කීයද? දැන් ක්‍රමයක් කියලා දුන්නනේ හදලා දෙන්න බලන්න. 6000යි. 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 ක්‍රමේ පුරුදු වෙන්න ඕන. 6000යි. මොකද කරන්නේ? දෙපැත්ත කරනවා 100ට 20නේ පුතේ. 6000යි. 20න් 100. ඔය ක්‍රමේ මතක තියාගන්න. 20න් 100. 20ට 20 කැපෙන ඕනේ නෝ 100ට 100යි මුළු ගාන. මේ කැපෙනව බලන්න. බිංදුවට බිංදුවක් කපන්න. දෙකට 1යි 12ට 6යි. ඉතුරු වෙනවා 6යි බිංදුව කියන්නේ 60යි. 60 100ෙන් ගුණ කරොත් 6000. ඔන්න හදන ක්‍රමේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රූපේ දී ඇති තොරතුරු භාවිතා කර y අගය සොයන්න. පුතේ y වල අගය කීයේ? ලේසි ප්‍රශ්නයක්. ත්‍රිකෝණයක බාහිර කෝණ චතුරස්‍රයක් තියෙන්නේ. චතුරස්‍රයක බාහිර කෝණවල ඓක්‍ය කීයේ? තේරෙනවා. 360. 360න් 130යි 60යි 90යි. ඔය තුන් දෙනාම අඩු කරන්න ඕන. ඔය තුන් දෙනා ඉස්සෙල් එකතු කරගන්නකො කීයක් එනවා එකතු කරාම? 280. අංශක 280යි. ඔව් එහෙනම් 360න් අර වටේ තියෙන 280 අඩු කරන්න. කීයන්නේ? අංශක 80යි. 80යි. අංශක උත්තරය 80යි. 14 වෙනි ප්‍රශ්නය 14. අපි බලමු. 0.24 බෙදන්න ඕන ළමයි 4ෙන් බෙදමු. පූර්ණ සංඛ්‍යාවකින් බෙදන නිසා ඔහොම බෙදන්න පුළුවන්. ඔන්නෝම බෙදන්න. 0.4 ඒවා නැත. කතා කරලා වැඩක් නැත. දශම තිත තියන්න. ඊළඟට බලන්න දෙකට. දෙකට 4 ඒවා නැත. කතා කරලා වැඩක් නැත. 4 වරක් බිංදුව බිංදුවයි. කියන දෙකක් ඉතුරුයි. මේ 4 ගන්න දැන් මෙතෙන්ට. 24ට 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. ඉතුරු නැත. උත්තරය 0.06යි. බිංදුවයි දශම බිංදුවයි 6යි. හරිද? ඊළඟ ප්‍රශ්නය. 0.07 ගුණ කිරීම 0.04
කොහොමයි තියෙන්නේ මේක කරන්නේ මෙහෙමයි පුතේ දශම ස්ථාන ගැන හිතන්න එපා එතකොට මේ තියෙන්නේ 7 දශම ස්ථාන ගැන හිතන්න එපා මේ තියෙන්නේ 4 ඕනෝම ගුණ කරන්න 7 වරක් 4 28යි ඔන්න එනවා මෙතන 7යි මෙතන 4යි ගුණ කරා 28ක් එනවා හැබැයි දැන් අර අයින් කරපු දශම ස්ථාන ටික තියන්න ඕන මේකේ තියෙනවා දශම ස්ථාන 1යි 2යි මෙතන දෙකක් තියෙනවා පේනෝනේ දශම සිතෙන් පිටිපස්සේ දශම ස්ථාන දෙකක් තියෙනවා මෙතනත් දෙකක් තියෙනවා සේරම කීයක් තියෙන්නේ 4ක් තියෙනවා සේරම දශම ස්ථාන 4ක් තියෙනවා අන්නේ 4 මේකේ තියන්න ඕන පිටිපස්සේ ඉඳලා තියන්න 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි රයිට් දශම සිත මෙතෙන්ට දාන්න ඉස්සරහට බිඳුව බිඳුවයි දශම බිඳුවයි 2යි 8 ඔන්න උත්තරේ සමහර අය එකේ එක ලකුණයි අරන් තියෙන්නේ එකයි හරි දෙකෙන් එකයි හරි සමහර අයට මේක විතරයි හරි මේක වැරදි පළවෙනි එකට 0.06 දෙවෙනි එකට 0.02 ඊළඟට 15 වෙනි ප්‍රශ්නය හරි වැරදි දාන්න තියෙන පුතේ පළවෙනි ප්‍රශ්නය හරිද වැරදිද මොකද දාලා තියෙන්නේ වැරදි ඒක එන්න ඕන ඍණ දෙක එන්න ඕන ධනයි ඍණයි ඍණ වෙන්න ඕන ඍණ දෙකක් ආව නම් හරි තියෙන ධන දෙක පළවෙනි එක වැරදි දෙවෙනි එක 3යි pq පොදු සාධකයක් පිටරන් තියෙනවා ඒක හරි ළමයි එක වැරදි දෙක හරි හරි නේද right අපි අහමු බලන්න මේ සුදේශිකාගෙන් 16 වෙනි එකට උත්තරේ කීයද සුදේශිකා 16 වෙනි එකට උත්තරේ කීයද වෙනි එකට උත්තරේ කීය දෙන්නේ ත්‍රිකෝණේ ගානක් තියෙන්නේ ලේසි ගානක් ඒක 16 ඔයාලා ලියපු උත්තරේ කියන්නකෝ පේපර් එකේ ඇතිනේ x අකුරු කීයක් තියෙයි ත්‍රිකෝණේ වටේට මේකේ 3යි x මේකේ 2යි x මේකේ මේ ටික එකතු කරාම 3යි x 2යි x එකතු වුණාම 5යි x 5යි x එකතු වුණාම 6යි සමානයි 180යි මොකද මේ තුන් දෙනාගේ එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික 180 වෙන්නේ දැන් පුතේ දෙපැත්තම 6න් බෙදා x සමානයි 30යි බලන්න 30 දාවේ extend on 30 17 වෙනි ප්‍රශ්නය x සමානයි 2යි y සමානයි 3යි 3යි y ඍණ x කියාගේ අහන්නේ 3යි y ඍණ x කිය. හරි ලේසි ප්‍රශ්නයක් ඒක. බලමු. 3යි y ට දාන්න 3 ආදේශයක් තියෙනවා. 3 වාරයක් y ට දාන්න පුතේ 3 අඩු කිරීම x ට දාන්න 2. 3 වරක් 3 9යි 9න් දෙකක් අඩු කරන්න 7යි. උත්තරේ 7 එනවා. 17 වෙනි එකට උත්තරේ 18ක් බලමු. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය 40ක් නම් ආධාරකය වන x යගය මේවලන් ළඟදි කරේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය x ගුණ කිරීම ලම්බ උස 4යි. මේ ඕනේදී ආධාරකය x ලම්බ උස 4යි. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය x ගුණ කිරීම ලම්බ උස 4යි. ඔන්න වර්ගඵලය. මේක සමාන වෙනවා අපිට දීලා තියෙන උත්තරය 40යි කියලා. දැන් සුදු කරමු.
දෙකට එකයි හතරට දෙකයි ඉතුරු වෙනවා 2යි සමානයි 40යි. දැන් පුතේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. x සමානයි 40 දෙකෙන් බෙදුනොත් 20යි. x ලගේ 20යි. හරිද? x ලගේ 20ක් කියලා දෙනවා. හරි. ඉවරද? 19 වෙනි ප්‍රශ්නෙට යමු. 19. ඔයිලර් සම්බන්ධය යොදා ගනිමින් ශීර්ෂ 20යි මුහුණක් 12යි ඇති ඝන වස්තුවේ ධාර ගණන. කීයද පුතේ උත්තරේ එන්නේ? 30යි 30 ආර 30යි 30යි. 30 ෂුවර්. 30ද 32ද? 30යි 30යි සර් 30යි ඔයිලර් දෙකේ සම්බන්ධය තියෙන ධන කියන්න. දෙකත් එකතු කරාට පස්සේ ඔයිලර් සම්බන්ධය කියන්න බලන්න. මුහුණත් එකතු කිරීම ශීර්ෂ සමානයි ධාර එකතු කිරීම 2 ධාර එකතු කිරීම 2 දා එකතු කිරීම 2. දැන් මේකේ ශීර්ෂ 20යි මුහුණත් 12යි ශීර්ෂ 20යි ධාර දන්න එකතු කිරීම 2යි. හරි. මේ පැත්ත එකතු කරාම පුතේ 32ක් එනවා. මේ පැත්තේ දෙකක් තියෙන නිසා ධාර වලට කීයක් දාන්න ඕනේ? 30. ධාර 30යි. මොකද 32 ලැබෙන්නේ මේ දෙකත් එක්ක. එහෙනම් 30ක් තිබුණා නම් ඇති වැඩේ. ධාර 30යි. හරි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ අවසන් කරන්න යන්නේ කෙටි එක. මේකත් ළමයි හොඳට කාලා තිබුණා. මම දැක්කා. රස කර කර කාලා තිබුණේ නේ. කිලෝග්‍රෑම් ග්‍රෑම්. කිලෝ 12යි ග්‍රෑම් 90යි. කිලෝ 4යි ග්‍රෑම් 80යි. 0.0.0.98යි 17යි. 17න් 7 එකක් ඉතුරුයි අනිත් පැත්තට දීලා තිබුණනේ යන්නේ. නෑ. එහා පැත්තට දෙන්න ඕනේ නෑ පුතේ. 170 තියන්න පුළුවන්. පුදුම රසක් දැනෙන්නේ නේ කාපු කෑමට ඔය ගන්න. හොඳයි. 170 තියන්න පුළුවන්. එකතු කරමු 4යි 2යි 6යි මෙතන 1යි. උත්තරය කිලෝ 16යි ග්‍රෑම් 170යි. හරි. මට දෙයියනේ කියලා විශ්වාසයි ඕක පන්තියේ භාගයකට වඩා වරද්දක් නැති කියලා. හරි නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නෙට යමු. අඩු කිරීම. टन किलोग्राम තියෙන්නේ t kg 13යි 40යි මේ ගණන් දෙකම දීලා තියෙන්නේ ඕගොල්ලෝ අන්දවන්න ළමයි පුදුමේ කියන්නේ ඕගොල්ලෝ ඇඳගෙන තියෙන්නේ හොඳට මේ ගණන් දෙකේ හරි right මේ ගාන හදනකොට පුතේ මෙන්න මේ වැඩක් කරන්න ඕන මෙතෙන්ටත් බිංදුවක් දාන්න මෙතෙන්ටත් බිංදුවක් දාන්න නැත්තම් ගාන වරදි දැන් අඩු කරමු බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 4න් 9ක් බෑ එකක් ඉල්ල ගන්න එයා ඉල්ලගෙන එනකොට මෙන්න මෙතෙන්ට එක සෙට් වෙන්න ඕකේ 1040ක් වෙන්න ඕන හරිනේ නැත්තම් වැරදි right 1040 දැන් අඩු කරමු එකක් ඉල්ල ගමු 14න් 9ක් 5යි මෙතන තියෙන්නේ දැන් පුතේ බිංදුව නෙවෙයි 9 ඇයි 10න් එකක් දුන්නේ 9න් බිංදුවක් 9යි ආන්න 950 එන්න ඕන ශරී දෙයියනේ කියලා ශරී 12න් 4ක් 8යි t 8යි kg 950යි right okay හරි නේද ලකුණු බලන්න දැන් බලන්න ශපද කියලා ලකුණු නේ ලියපු බොරු තොගේ
මම මේ බලන්නේ ලකුණු 40ක ගත්තු දරුවෙක් ඉන්නවද කියලා. සමහර අය ඉන්න ලකුණු 4 ගත්තු අයත් ඉන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න දෙකයි හරි. මම කියන්නේ ප්‍රතික්‍රියේ නම්. තෙනූපට 24යි නේ කිව්වේ ඒක. නෑ ළමයි. සර් පළවෙනි ප්‍රශ්නේ 11 වෙනි ගානට උත්තරේ කියන්න පුළුවන්ද? 11 වෙනි එකට උත්තරේ 2යිනේ 2යි 2 එන්න ඕන. බ්‍රහ්මක සාමිතික ගණය නේද? 11 වෙනි ගානට උත්තරේ දෙකටම උත්තරේ 2 එන්න ඕන. ගණයත් 2යි සාමිතික අක්ෂ ගානත් 2යි. වැඩිම තියෙන්නේ 34 සහ 33. 40 ගත්තෝ අය නෑ බය වෙන්න එපා. සර් පස්වෙනි ගානට උත්තරේ මොකද සර්? 5ට උත්තරය 4යි 4යි. සර් මගේ ලකුණු කීයද? කවුද නම? විනූප. ඈ? විනූප. එනෝපනේ? ඔව් සර්. මට එක කොටසට 38ක් තියෙනවා. කාටේ තියෙන්නේ? යෙත්මිට. පොඩ්ඩක් ඉතින් එනෝපට 53යි පේපර් එක. කාටේ පුතේ 38ක් තියෙන්නේ? යෙත්මිට. යෙත්මිටි පේපර් එකකෝ. ඉන්න බලන්න. මට මගේ අරුණක් දන්නේ නැහනේ. නේ. ඔයාගේ 9 වෙනි ප්‍රශ්නේ වැරදි නේද පුතේ? නෑ සර්. 9 වෙනි එක හරිද? ඔව් සර්. කොහොම ඒ උත්තරේ ලියලා තියෙන්නේ? xy ගුණ කිරීම xy ගුණ කිරීම xy. හරි. එහෙනම් ඒකට ලකුණු දෙකක් තව ඔයාට එකතු වෙන්න ඕන. ඒකට වැරද්දක් වැටලා තියෙන්නේ. ලකුණු දෙකක් එකතු කරගන්න 36යි. හරි. ඉන්නකෝ. ඊළඟට මේ 11 වෙනි එක වැරදිද? එක ලකුණද තියෙන්නේ? එකට එක ලකුණයි. හරි. ඊළඟට 14 වෙනි එකටත් එක ලකුණයි නේද? ඒ දෙකම හරි. 14. මොනවද උත්තර තිබුණේ? පළවෙනි එකට 0.06 දෙවෙනි එකට 0.0002.8. හරිනේ. right. එහෙනම් ඉතින් පොඩ්ඩක් බලනකොට දෝෂයක් වෙන්නේ නැති අර එහෙම ගැටලු තියන අය කියන්න. ඒකටත් එක ලකුණක් දෙන්න පුළුවන්. හරි. එතකොට 37ක් වෙනවා කෙටි එකට. තව අන්තිම එකේ දෙකම වැරදි නේද 20? ඔව් සර්. එතකොට හරි. 37යි තියෙන්නේ. හොඳේ. ලකුණු පළවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නේ මේ p සමානයි x ධන x බැරිද? එකතු කරලා නැහැනේ සිතික 4යි x එන්න ඕන. ප්‍රකාශනයක් ලියන්න කිව්වනම් දෙන්න තිබුණා. ඕන්න ඉතින් එක ලකුණක් වගේ දෙන්න පුළුවන් ෂේප් එකේ බලාපොරොත්තු වෙන්නේ 4යි x. එතකොට x පිට ලකුණු 3ක් එකතු වෙනෝනේ. 85යි. right. තව එහෙම ගැටලු තියන අය ඉන්නවනම් කියන්න. මොකද අපි බලනකොට WhatsApp බලන්නේ ෆෝන් එකෙන්, ඔය පේපර් බලන්නේ ෆෝන් එකෙන්. ඔයාලට මේ මම ලකුණු දීපුව විදියක් කියලා දෙන්නම්. නැත්නම් ඔයාලා හිතයි සර් ලකුණු බැලුවේ කොහොමද කියලා. මෙන්න ඔයාලා හැම කෙනෙක්ටම මේ වගේ අපි හදාගත්ත ආන්සර් ෂීට් එක මේ දෙපැත්තේ තියෙන්නේ. පේනවද? කෙටි ප්‍රශ්න 20ට. හරි. අනිත් පැත්තේ මේ එහෙම ලකුණු දුන්නේ. බැරෑරුම් වැඩ දුන්නේ ඒ උනාට ලකුණු. හරි නේද? එහෙම හැම කෙනෙක්ටම මේ වගේ කොලයක් හදාගෙන එයාලගේ හරි වැරදි මේ වගේ දාලා ලකුණු ටික එකතු කරලා දුන්නේ. චූටි අඩුපාඩු දෝෂ තියෙන්න පුළුවන්. කොහොමත් ඉතින් පේපර් බලනකොට එහෙම පොඩි ගැටලු එනවා. නේ? අපි ඉතින් සේරම සියල්ලම දෙතුන් දෙනෙක් අධීක්ෂණය කරලා බලන ඒවා නෙවෙයි නේද? හරි. අපි යන් ඊළඟ කොටසට.
ඔයාලට මම මේ පළවෙනි ගාන කරන්න කිව්වද එදා ගණන් 5යිනේ කරන්න දුන්නේ. මට කියන්න ඔයාලට දීපු ගණන් 5 මොනවද? පළවෙනි ගාන අනිවාර්යෙන් කරන්න අනිවාර්යෙන් කරන්න කිව්වා. එහෙනම් අනිවාර්යෙන් කරමු අපි. හරි බලමු. right. පළවෙනි එක A B C එකතු කරාම කීයද? 180 වෙන්න ඕන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික් 180යි. මේ තියෙන්නේ මේ තුන් දෙනා එකතු කරාම පුතේ 180යි. ඊළඟට මේ චතුරස්‍රය එහා පැත්තේ චතුරස්‍රය. ඒකේ D E F G ඒක එකතු කරාම 360යි. බලන්න. ඊළඟට P Q R ඒක ත්‍රිකෝණයක බාහිර කෝණ තියෙන්නේ. P Q R මේ ටික එකතු කරාම 180යි. sorry 360යි. තුන්වෙනි එකටත් 360යි. හතරවෙනි එකට පුතේ K L M N ඒකටත් 360යි. ඕක නම් පොතේ තියෙන ඔයාලගේ නෝට් එකේ තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව 360යි. චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව 360යි. 360ව 3යි 180ව 1යි. ඔන්න උත්තර. බලන්න හරිද කියලා. ඊළඟට B කොටස. රූපේ දී ඇති තොරතුරු වලට අනුව x y z අගය සොයන්න තියෙනවා. බලමු. මේ පළවෙනි ගාන ලේසි ගානක් නේ. හරි. මට කියන්න ළමයි x කීයද ආවේ? x යගේ. අංක 50යි. 50යි. මේක 50යි. මේ ලොකු 50යි. ත්‍රිකෝණයක් හොයන්න ඕන. මේක x මේක 40යි මේක 90යි. ඔන්න ඔකෙන් හැදුවනම් හරි. මේ තුන් දෙනාම එකතු කරාම 180යි 180ෙන් 90යි 40යි 130ක් අඩු කරා. උත්තරය 50යි. x 50යි. ඊළඟට y වල අගය අහනවා. y වල අගය හොයන්න බද්ධ කෝණ වලින් පුළුවන්. මේ තියෙන්නේ මේමයි y තියෙන්නේ. මේක y මේක 60යි. මේ දෙන්න එකතු කරාම 180යි. එහෙනම් y වල අගය ලැබෙනවා 180 වෙන 60ක් අඩු කරා. කීයේ? 20යි. එහෙනම් අපි හොයාගත්ත y 120යි. x වල අගය 50යි. අන්තිමට අහනවා z වල අගය. z වල අගය හොයන්නේ මෙන්න මේ චතුරස්‍රයෙන් ළමයි. ඕන්න ඕකේ. right. මේ හතර දෙනා එකතු කරාම 360යි. එහෙනම් z වල අගය ලැබෙනවා 360න් 90යි 50යි 120 අඩු කරා. ඒ ටික ඉස්සෙල්ලා එකතු කරගෙන ඉන්න ළමයි. 90යි 50යි 130යි 250යි නේද? 250.
250 කඩු කරන්න 110යි ඉසත් කළාගේ ඕන්ට උත්තර ඒ ප්‍රශ්නෙට පුතේ ලකුණු 12ක් දීලා තියෙනවා සර් කියන්ට ගණේෂා 260ක් නෙමෙයි දෙන්නේ. ඔව් සර් 250 නෙමෙයි 100යි නැස උත්තරේ නැහැ 250යි 260යි සර්. නැහැ 260යි සර්. නැහැ සර් 260යි 90යි 50යි එකතු කරාම 140යි 120යි එකතු කරාම 260යි ඒකනේ උත්තරේ එන්න ඕන 100යි මෙච්චර කියතක් නේ මේ ළමයි කියන්නෙම 250යි කියලානේ ඔන්න හැදුවා හරි දැන් හරි හොඳයි ඒ ලකුණු කීයක් දෙනවද? සර් ඒක ලකුණු කීයද ලකුණු 12යිනේ ප්‍රශ්නෙටම මේවට දෙක ගන්න 2යි 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 එතෙන්ට 6යි ශරි එතෙන්ට 6යි මේකට 1යි මේකට 2යි මේකට 2යි මේකට 1යි එහෙමයි ලකුණු බෙදුවේ ඉතින් 12ක් සෙට් වෙන්න එපා හරි ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ කරන්න කිව්වද තුන්වෙනි ප්‍රශ්න කරන්න නෑ සර් තුන්වෙනි එක රයිට් කරමු තුන්වෙනි එක කරමු තුන්වෙනි ප්‍රශ්න. හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ABCD ත්‍රිකෝණාශ්‍ර හැඩයකින් හා ADE ත්‍රිකෝණාකාර හැඩයකින් සමන්විත බිත්තියක දල රූපයකි තුන්වෙනි ප්‍රශ්නේ කරන්නේ හරිනේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්නේ දෙවෙනි ප්‍රශ්නේ කරා නම් කමක් නැහැ වර්ගඵලය සම්බන්ධයෙන් මේ ගාන සම්පූර්ණ වෙලා තියෙන අපි රූප සටහන ඇඳගමු ළමයි නැතුව බෑ මේ ගණන් හදන්න හරි මෙන්න මේ පැත්ත මීටර 8යි මේ පැත්ත මීටර 4යි පළවෙනි එකට උත්තරය 8 වරක් 4 32යි වර්ග මීටර ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල දිග ගුණ කිරීම පළල 8 වරක් 4 32යි වර්ග මීටර ඊළඟට මේ උඩ එක ළමයි ත්‍රිකෝණය අහන්නේ මේක ලම්බ කුස දීලා මීටර 3යි මේකේ ආධාරකය 8යි රයිට් ගුණ කරමු දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය 8යි ලම්බ උස 3යි කපමු දෙකට 1යි 8ට 4යි 4 වරක් 3 12යි වර්ග මීටර මේකට උත්තරේ 12යි වර්ග මීටර ඊළඟට මුළු බිත්තියේ වර්ගඵලය මේ දෙක එකතු කරා 44යි වර්ග මීටර 44යි වර්ග මීටර B කොටස B ගණකාව ඇද දිලේක බැලලක් රූපේ දැක්වේ දී ඇති මිනුම් මනුව ලේක බැල්ලේ පුෂ්ඨ වර්ගඵලය සොයන්න හරි කීයක් ආවද උත්තරේ ළමයි 52 ඔයාලා පුෂ්ඨ කීයක් හොයන්න ඕනේ එක වගේ යුගල තියෙනනේ ජෝඩු අපි ඉතින් මේ ඉස්සරහා මූණත හොයමු ඒ වගේ දෙකක් තියෙනවා ඉස්සරහා මූණත 12 වරක් 8 12 වරක් 8 96යි වර්ග මීටර ඒ වගේ දෙකක් තියෙනවා තියෙන්නේ 96 ඒව දෙකක් 192යි 192 192යි ඒක හරි 192
ඊට පස්සේ පුතේ මේ අර සයිඩ් එකේ මුණත සයිඩ් එක 8 වරක් 4 නේද තියෙන්නේ 8 වරක් 4 ඒක 32යි වර්ග මීටර ඒ වගේ දෙකක් තියෙනවා කීයේද 64 ඊට පස්සේ මේ පතුල දිග 12යි පතුලේ පළල 4යි 12 වරක් 4 48යි වර්ග මීටර එයින් ජෝඩුවක් තියෙනවා 96යි 96 දැන් බබාලා මේ ටික එකතු කරගන්න මුළු වර්ගඵලයෙන් කී එකතු කරා වෙන්නේ 352 352 352 කොන්න උත්තරේ මේව නම් සර්. මේ වැඩිය මතක් කරන්න ඕනේ නැහැ මේ ඊයේ පෙරේද කරේ මේ පාඩම තාමනේ ප්‍රශ්නේ ලකුණු කීයද? සර් ලකුණු කීයද? ලකුණු 12යිනේ 12 දෙන විදිය දහන්නේ ඒ කොටසට කීයද සර්? මේවයි සර් දෙන්නේ. ඒකට මේකට 2යි මේකට 2යි මේකට 2යි හරි මේ ටික හොයන්න ඕන ඔය ටික හොයනවට ලකුණු මේ අන්තිම උත්තරේට සම්පූර්ණ එකතු කරාම 3යි හරි 12ක් තියද ඔව් සර්. ඔව් සර් හරි එහෙනම් ළමයි ඒකත් ඉවරයි යමු 4 වෙනි ප්‍රශ්නෙට 4 වෙනි ප්‍රශ්නය කියන්නේ ලේසි ප්‍රශ්නයක් සංගාල ඉවර කරන්න පුළුවන් බලමු මම ඔයාලට තා පේපරයක් දෙනවා පුතේ ගෙදරදී කරන්න. ඔයාලා හොඳට මහන්සි වෙලා තනියම උත්තර ලියන්න. ඒක මම ඔයාලට දෙන්නේ ඔයාලගේ විෂය නිර්දේශය හොඳට ආවරණය කරගන්න පේපර් එකකට. ඒක මම සාකච්ඡා කරන්න නැති වෙයි. ඒක මම නැවත චෙක් කරන එකක් නැති වෙයි. මට එච්චර කාලයක් නැහැ කරන්න. හැබැයි ඔයාලා ඒක කරන්න ඕන. පුළුවන් වුණොත් සිකුරාදා උදේක කරමු. ඒක නිසා හැමෝම අර විදියට ලස්සනට උත්තර ලියන්න, මුළු පේපර් එකටම ලියන්න, ප්‍රශ්න 7ටම ලියන්න, අඩුපාඩු හදා ගන්න. නැවත සෙනසුරාදා තව එකක් දෙනවා. ඒකට තමයි ලියන්න ඕන හොඳටම. හරිනේ? ඒක හොඳම පේපර් එක විදියට ලියන්න, ලියලා පෙන්වන්න ඔයාලගේ හැකියාවන්. හරි. අපි බලමු 4 වෙනි ප්‍රශ්නය. රතු කතුර යන වචනේ අකුරුද එකේ සිට 10 තෙක් ප්‍රථමක සංඛ්‍යාත එකත් අතර 9යේ ගුණාකාරද වේ ඒ බී කුලක අවයව සංගල වරහන් තුල වෙනම ලියන්න බලමු ඒගේ අවයව රතු කතුර රයන්නයි සුයන්නයි උයන්නයි කයන්නයි. එච්චරයිනේ B එකේ සිට 10 තෙක් ප්‍රථමක 2 3 5 7 ඔන්න ප්‍රථමක පළවෙනි එකට උත්තරේ හරි දෙවෙනි එකට එන්නේ 3යි. මේ සමහර දරුවෝන්ගේ වැරැද්දක් කියන්නම් ඒක මතක් කරන්නම ඕන මේ කුලකයේ අවයව ගණන ලියනකොට දැන් මෙතන එන්නේ ලියනකොට පුතේ 3යිනේ අවයව 3යි. හැබැයි මතක තියාගන්න. ඒකට සංගල වරහන් දාන්නේ නැහැ. 1 2 3යි. උත්තරේ 3යි. සමහර අය මේකටත් සංගල වරහන් දැම්ම මම ලකුණු දුන්නේ උනාට. හොඳේ. NB 1 2 3 4යි. 4යි. සංගල වරහන් දාන්නේ C කුලකයට අවයව තිබේද? නැත. එවැනි කුලකවලට කියන නම අහනවා.
අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. right. B කොටස B. එක අවයවයක් නොවේ ප්‍රථමක සංඛ්‍යා. තාරාවා සිව්පාද හතරවෙනි කොටසේ හතරවෙනි ගාන සාකච්ඡා කරේ නෑ. තාරාව අවයවයක්ද සිව්පාගේ නෑ. වල කකුල් අතර තාරාව ඉන්නවනේ. හරි. අවයවයක් නොවේ. ඒ දෙකටම ළමයි අවයවයක් නොවේ කියලා ඉන්නේ නේ. බලන්න. ඔව්. එක ප්‍රථමකයක් නෙවෙයිනේ. ප්‍රථමක පටන් ගන්න දෙකෙන්. සාධක දෙකක් පමණක් ඇති ඒව ප්‍රථමක. එහෙනම් මේකත් අවයවයක් නොවේ, මේකත් අවයවයක් නොවේ. ඒක නිසා ඒ ගැන මහා මාරුවක් නෑ. හරි. අපි හතරවෙනි එක බලමු. එකක් ඇතෑරුණා කිව්වනේ. C කුලකයේ අවයව සඳහා වෙනත් උදාහරණ දෙකක් ඕන තරම් ලියන්න පුළුවන්. අභිශූන්‍ය කුලක වලට උදාහරණ මොනවද? 1ත් 8ත් අතර 10 ගුණාකාර. ඊළඟට 1ත් 5ත් අතර 10. 1ත් 5ත් අතර 6 ගුණාකාර. 5ත් අතර 5 ගුණාකාර. 6ත් අතර 8 ගුණාකාර. හා 1ත් ඒක 10ත් වගේ අතර 5 ගුණාකාර. 5ත් 10ත් අතර 11 ගුණාකාර. හා ඒකට ලකුණු දෙන්න අවයව කොහොමද? නැති කුලක වලට කියනවා අපි අභිශූන්‍ය කුලක කියලා. අවයව නැති කුලක. පුළුවන් ওই විදියට දෙකක් ලියන්න. හරි. එහෙනම් ළමයි පළවෙනි ප්‍රශ්නයත් ඉවරයි. ඒකට ලකුණු දෙන්නේ කොහොමද? එකටක් දෙන්න. 1ත් 5ත් අතර ගණිත සංඛ්‍යාව පුළුවන්ද? 1ත් 5ත් අතර ගණිත සංඛ්‍යාව. එහෙමද කිව්වේ? ඔව්. මේ 1ත් 5ත් අතර ගණිත සංඛ්‍යා තියෙන්නේ. 2 3 4 අවයව තියෙන එකට. ඒක බෑ. ඒකට ලකුණු දෙන්නේ මෙහෙමයි. එක්කක් ඉන්න. ඒකට ලකුණු 12ක් දෙනවා. තේරෙනවද? B කොටස ලකුණු 4යි ඉතුරු ටිකට 8ක් වෙනවා. පළවෙනි එකට 1යි. හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට n a සමානයි බිඳුව කියලා දැම්මත් කමක් නැද්ද? අර නැත කියන එකට. අමක් නෑනේ. ප්‍රශ්නයක් නෑ. ගණිතේ එන්නේ නේ. නැත කියන එකට ගණිතයෙන් ලියන්නේ බිඳුවයි කියලා ප්‍රශ්නයක් නෑ. හරි. මම මේ ලකුණු දෙන විදිය චුට්ටක් බැලුවේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකක් දෙනවා ළමයි. A ලියනවට ලකුණයි B ලියනවට ලකුණයි ලකුණු දෙකයි. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකයි. NA NB ලියනවට 4යි. C කුලකය ගැන ලියනවට තුන්වෙනි එකේ ලකුණු 2යි. 6යි. හතරවෙනි එකටත් 2යි 8යි. තේරෙටම දෙක ගානේ තමයි දෙන්නේ ළමයි. B කොටසේ 2 2 ගානේ 4යි. හැම එකටම 2 ගානේ ප්‍රශ්න 6ට 12යි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය කරන්න කිව්වද ඔයාලට? ඔව් සර්. කරමු. ඔව් සර්. ඔව් සර්. හරි. පස්වෙනි එක 2යි 5න් එක බෙදීම 2යි 5න් එක බෙදීම 1යි 15න් 7. මේක මිශ්‍ර සංඛ්‍යාවක් පුතේ විෂම භාග කරමු. දෙවරක් 5 10 1යි 11යි. 11 8 5.
බෙදීම එක්වරක් 15 15 15 7යි 22යි 22 යට 15 11 යට 5 බෙදීම අපිට ලියන්න පුළුවන් ಗುಣ කිරීම කියලා. එතකොට වෙන්නේ මේන්න මෙයාගේ පරස්පරය වැටෙනවා පුතේ. 15 යට 22යි. ඕනම වෙනවා. දැන් කපමු. මොනවද කැපෙන්නේ? 11ට 1යි 22ට 11 හේව 2යි. 5ට 1යි 15ට 5 හේව 3යි. ඉතුරු වෙන්නේ 3 යට 2යි. ඔක තමයි උත්තරේ. ඕක 1යි 2න් එක කියලා ලිව්වත් කමක් නැහැ. මිශ්‍ර සංඛ්‍යා කරලා. මේ A වලට උත්තරේ. ඊළඟට බලමු B වලට උත්තරේ. 372 ගුණ කිරීම 31 සමානයි එතන දෙක කොටසකුත් තියෙනවා. ඔව් සර්. sorry ඒක ඉස්සරහා දෙක කොටසක් තියෙනනේ. ඒකත් අදලා ඉමු. නැත්තම් මගේ ඇරෙනවා. 0.228 බෙදීම 0.04 ඕනම තියෙනවා. මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා ළමයි. භාග විදියට ලියාගෙන හදන්නත් පුළුවන්. දශම විදියට තියාගෙන හදන්නත් පුළුවන්. හරි. භාග විදියට හැදුවොත් 0.02යට බෙදීම 0.04. එතකොට මේක ලියන්න පුළුවන් 10න් පංගුවක් විදියට. මොකද දශම ස්ථාන 1යි 2යි 3ක් තියෙනවා. දශම ස්ථාන 3ක් තියෙනම් 10න් 28. බෙදීම මේක දශම ස්ථාන 1යි 2ක් තියෙනවා. 2ක් තියෙනම් 100න් පංගුවක් 100න් 7. ඔන්නෝම භාග විදියට හදන්න පුළුවන්. මේක පුතේ දශම ස්ථාන 3ක් තියෙන නිසා 1යි 2යි 3යි 10යි. මේකේ දශම ස්ථාන 2යි 100න් 10න් 28යි 100න් 7යි. දැන් පරස්පරය අරන් ගාන හදමු. 10න් 28 මේ බෙදීම පුතේ ගුණ කිරීම කරනවා. දැන් උඩයට මාරු කරනවා. 7න් 100. ඔන්න ඔහම වෙනවා. 7න් 100 එනවා. දැන් සුළු කරමු. බිංදු දෙකට බිංදු දෙක කපනවා. 7ට 1යි 28ට 7 4යි. ඉතුරු වෙන්නේ 4 යට 10යි. 10න් 4යි. මේක පුතේ දශම කරොත් 0.04යි උත්තරේ. මේක හදන අනිත් විදියක් කියන්න. මෙහෙමත් හදන්න පුළුවන්. මේ බලන්න. මේකේ දශම ස්ථාන දෙකක් තියෙනවා. 1යි 2යි. අන්නේ යට තියෙන දශම ස්ථාන දෙක අයින් කරගන්න ඕන. නැත්තම් බෑ ගන්න හදන්න. යට තියෙන දශම ස්ථාන දෙක අයින් කරගන්නේ ස්ථාන දෙකක් අයින් කරගන්න ඕන නිසා 100ෙන් ගුණ කරනවා. උඩත් ගුණ කරනවා 100. අන්න එහෙම හදන්න ක්‍රමයකුත් තියෙනවා. ඔයාලා හැදුවේ මොන විදියටද ওই ක්‍රම දෙකෙන්? දෙවෙනි ක්‍රමෙත් පුළුවන්. දෙවෙනි ක්‍රමේ 100ෙන් ගුණ කරනකොට මේ දශම ස්ථාන දෙකක් පැනලා 7 වෙනවා ළමයි. මේකේ දශම ස්ථාන දෙකක් පැනලා 1යි 2යි. එතකොට එනවා 0.28. නෑ 2.8. ඔන්න ඔහම වෙනවා. 2.8 බෙදන්න ඕන 7ෙන්. දැන් දීර්ඝ බෙදීමෙන් 2.8 7ෙන් බෙදන්න. දෙකට නෑ. ඊළඟට බලනවා 28ට 7 4යි. 7 4ක් 8 28යි කියන්නේ. ඔන්න. 0.4. කැමැති විදියකට හදාගන්න. හරිද? B කොටස බලමු.
මේව තියෙන්නේ. හරිද? මේ උත්තරේ දීලා අපෙන් අහනව ළමයි අන්න එහෙමනම් එනයි 3.72 ගුණ කිරීම 3.1 අගය. මෙන්න මෙතන පුතේ 31 වෙන්න ඕනනේ. මේකේ අගය අහන්න. හරි. අපි මෙහෙම කරමු. මේකේ දශම ස්ථානේ අයින් කරොත් මේ තියෙන්නේ කීයේ? දශම ස්ථානේ අයින් කරා 72යි 372. මේ දශම ස්ථානේ අයින් කරොත් තියෙන්නේ කීයේ? 31 31. එතකොට පුතේ 372 මේක 31න් ගුණ කරොත් කීයක් එනවද? 372 31න් ගුණ කරොත් උත්තරේ 11532 දැන් මේ ගානේ අපි මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. මේ 1යි 2යි. මෙතන එකක් තියෙනවා. සේරම කීයක් තියෙන්නේ? 3. අන්න මේක පිටිපස්සේ ඉඳලා 1යි 2යි 3යි මේන මෙතන තියෙනවා. උත්තරය 11.5. අපිට මේ ගුණ කිරීම පහසු කරගන්න තමයි උත්තරේ දීලා දශම ස්ථාන වෙන් කරන්න ඔයාලට අවස්ථාව දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. ළමයෙකු පාසලේ ඇති ජලකරාමය සම්පූර්ණයෙන් විවෘත කර වාජනයක් භාවිතා නොකර දෑතින් ජලය පානය කිරීමට පුරුදු වී සිටී. අපිත් කරන්නේ ඒක නේද ළමයි? මෙහෙම ටැප් එකට. ටැප් එකට මෙහෙම වතුර දාලා බොනවා. මේව බොන්නේ නේ. එතකොට මේ බොන අතරේ වතුර ටික බිම. ඒක තමයි කියන්නේ. ඒක මේ අපේ ලංකාවේ බහුතරයක පුරුද්ද. ඔයාලා නෙමෙයි මටත් තියෙන මේ පුරුද්දක් ටැප් එකෙන් වතුර බොන්න. ඒක වැරදි ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? බොන ප්‍රමාණයට වඩා නාස්ති වෙන ප්‍රමාණය වැඩි. දැන් ගෙදරත් එහෙමනේ. දුවලා ගිහින් ඔය තියෙන ටැප් එකකින් හරි සිංක් එකකින් හරි මේ දැම්ම වතුර පිළිගන්න. ඒ පුරුද්දක් තියෙනවනේ. ඉස්කෝලෙත් එහෙමයි. ගෑල් ළමයි නම් වැඩි එහෙම යන්නේ නැහැ. ගෑල් ළමයි ටිකක් වැදගත් විදියට ඉන්නවනේ. ඒගොල්ලෝ බෝතලේ අරන් ගිහලා බෝතලෙට පුරවගෙන බොනවා. හරි? පිරිවිලා ඇත්තට ගණන් ගන්න නැහැ. බෝතලුත් නැහැ, මුකුත් නැහැ නේ. ඔය බොනවා. එතකොට වෙන්නේ සෑහෙන ජලය ප්‍රමාණයක් පුතේ බිමට වැටෙනවා. යටින් වාජනයකුත් තියලා නැහැ. දැන් එච්චර බොන්නේ අපි බොන්නේ මෙව දෑත් 3ක් විතර බොයි. 10ක් 15ක් බිම. නේ? full ඇරලානේ බොන්නේ. ඕ ගාලා හරිනේ? ඒකයි කියන්නේ. ඔන්න බලන්න. මෙලෙස ඔහු ජලය පානය කිරීමේදී දිනකට ජලය ලීටර් 1.75ක් පමණ අපතේ යන බව සොයාගෙන ඇත. ඔහු ජලය පානය කිරීමට භාජනයක් භාවිතා කළේ නම් දින 21ක් පාසල පවත්වන මාසයකදී සුරක්ෂිත කර දීමට හැකිවන ජල ප්‍රමාණය නිමාණය කරා. ඔය ලීටර් 1.75 21කින් ගුණ කරන්න තියෙන්නේ. ලොකු ගාණකුත් නෙවෙයි. 1.75ක් ජලය නාස්ති කරනවලු මේ දරුවා. ඒ වගේ දින 21ක්. ඔන්න. ඔයාලට පුළුවන් ඉස්කෝලේ පටන් ගත්තාම පාසලේ උදෑසන රැස්වීමේදී මේ ගැන කතා කරන්න. ඔන්න අවස්ථාව. අපේ ජල සම්පත සුරකිමු. මෙතනින්ම පටන් ගන්න පුළුවන්. ඔන්න අපි කතාවක් පවත්වමු. ජලනි හරි ඉෂාදිනී හරි ජෙස්මි හරි ඔන්න කතාවක් පවත්වනවා ඉස්කෝලේ උදෑසන රැස්වීමේදී. ආදරණීය නංගිල මල්ලිලා අයියලා අක්කලා ඔන්න පටන් ගන්නවා. ගුරුවරුන්ගෙනුත් අවසර අරන් විදුහල්පති. බලන්න ඔයාලා දවසකට ටැප් එකෙන් කරාමෙන් කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද? හැබැයි ඕගොල්ලෝ බොන විදිය වැරදි. ඒ බොනකොට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ අනිත් දවසේ අතට අරගෙන වතුර බොන්න එපා. හැමෝම ඉස්කෝලේ එනකොට වතුර බෝතලයක් අරන් එන්න. බැරි නම් ගෙදර තියෙන ලොකු කෝප්පයක් හරි අරගෙන එන්න පුරවල බොන්න. හොඳයිනේ? අන්න. ව්‍යාපෘතියක් ලියන්නත් පුළුවන්. ඕනනම් පුළුවන් ඒ ගැන ඉස්කෝලේදී ඔයාලට ව්‍යාපෘතියක් නැත්නම් රිසර්ච් එකක් කරන්න. අපේ පාසලේ මාසකට ජල ටැංකි මෙච්චර ප්‍රමාණයක් අපතේ යනවා ළමයි වතුර බොන විදිහේ. ප්‍රින්සිපල්ටවත් ඕක මතක් වෙන්නේ නැහැ නේ කොහොමත් නේ. ප්‍රින්සිපල් කියා වතුර ඉවරයි මෝටරේ ගහන්නේ.
නේ එහෙමනේ හරි ඔයාලට පුළුවන් ඔන්න ඒ වගේ වටිනා කියන අදහසක් මුළු ඉස්කෝලේටම බෙදා දෙන්න සමාජෙටම බෙදලා දෙන්න හරි මම හිතන්නේ මේ ගානේ අරමුණත් ඒකම තමයි පුතේ අපිට යම් පණිවිඩයක් දෙන්න රයිට් මේක ගුණ කරමු දශම ස්ථානේ ගණන් ගන්න එපා 175 ගුණ කරන්න 21 එක් වරක් 5 5යි එක් වරක් 7 7යි එක් වරක් 1 1යි දෙකෙන් ගුණ කරමු දෙවරක් 5 10න් බිඳුව එකක් ඉතුරුයි දෙවරක් 7 14 1යි 15 5 එකක් ඉතුරුයි දෙවරක් 1 2 1යි 3යි 5යි 7යි 6යි 3යි දැන් දරුවනේ මෙන්න මේකේ දශම ස්ථාන දෙකක් තිබුණා මතකයි නේද 1.75 මෙන්න මේකේ දශම ස්ථාන දෙක 1.2ක් කියන්නේ ලීටර් 36.75 අපතේ දානවා මම නිකමට අහන්නේ ඉස්කෝලේ ඉන්නේ එක ළමයද ලොකු ඉස්කෝලයක් ගත්තොත් ළමයි 2000 ඉන්න අපි කියමු ඔන්න වටේ මුල්ල ජාතික පාසල ළමයි ඉන්න 3000ක් විතර ඉන්නෝනේ නේ මට හිතෙන්නේ එහෙමයි දැන් එක්කෙනෙක් මෙච්චර ප්‍රමාණයක් ලීටර් 36ක් මාසෙට අපතේ දානවා ආසන්න වශයෙන් 37ක් ඕක ගුණ කරන්නකෝ ළමයි 3000න් 37 ගානේ 3000 ගුණ කිරීම 37 1යි 2යි 3යි අකට බිංදු 3ක් දාන්න 7 වරක් 3 21 එක දෙකක් ඉතුරුයි 3 වරක් 3 9 එකයි 10යි ඔන්න උත්තරේ ලීටර් 1,10,000ක් යනවා ඒ කියන්නේ ලීටර් ලක්ෂයකට එහා මාසෙට ජලය අපත යනවා ඉස්කෝලේම පොඩ්ඩක්ද ලීටර් ලක්ෂයක් නේ ඒකයි මම කිව්වේ ඒක ඉතා වටිනා කාරණයක් කියලා මම හිතන්නේ මේ දවසකට මේකටත් වඩා සමහර විට අපතේ යනවා හරි අපි යමු පුතේ ඊළඟට ඔයාලට හදන්න කිව්වේ කීවෙනි ගානද 6 වෙනි ගාන 6 වෙනි ගාන දැන් ලකුණු කීයටද? එතනට ලකුණු 5 පළවෙනි ප්‍රශ්නයට මෙන්න මේ පස්වෙනි ගානේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 3ක් දීලා තියෙනවා දෙවැනි එකටත් 3ක් දීලා තියෙනවා ඔය හැම එකටම පුතේ 3 ගානේ දීලා තියෙනවා 3 ගානේ 12 ඒ කියන්නේ ප්‍රශ්න 4ට 12 හරිනේ හදපු හැම ගානකටම ලකුණු 3 ගානේ ලැබිලා තියෙනවා ඊළඟට අපි සාකච්ඡා කරමු 6 වෙනි ගාන. 7න් පටන් ගන්නා ආරෝහණ පිළිවෙලට 7 ගුණාකාර පද පිහිටි සංඛ්‍යා රටා පිළිවෙල කියනවා. හරි. ඊළඟට එහි සාධාරණ පදය 7යි එන්නේ. ඔන්ලයින් ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා. මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ඊළඟට B කොටස. අනුයාත පද දෙකක් අතර වෙනස 2යි. එක ළඟ පිහිටි පද දෙකක් අතර වෙනස. සාධාරණ පදය. ඔයාලා දන්නවද මේක සාධාරණ පදය ලියන්න ළමයි. සාධාරණ පදය ලියන්නේ මෙහෙමයි. හොඳට අහගන්න සාධාරණ පදය ලියන විදිය. මේ අනුයාත පද දෙකක් අතර වෙනස 2යි. මේ හැම එකම වෙනස 2යි මේ. එහෙනම් පළවෙනි පදේ අපි ලියන මෙහෙම. පළවෙනි පදය. බලා ගන්න ලියන විදිය හොඳට අහන්න. අනුයාත පද දෙකක් අතර වෙනස 2 නිසා අපි තෝරගන්නේ 2.
එහෙනම් පළවෙනි පදේ ලියන්නේ පුතේ දෙක අරගෙන ඒක එකෙන් ගුණ කරනවා. දෙවරක් එක. කීයයි? දෙකයි. හැබැයි පළවෙනි පදයේ දෙක නෙවෙයි එන්න ඕන. පළවෙනි පදේ එන්න ඕන පහනේ. මදි පාඩුවට තුනක් එකතු කරන්න ඕන. අන්න උත්තරේ එනවා 5යි කියලා. දෙවරක් එක දෙකයි මදි පාඩුව 3යි. දැන් ලියමු දෙවනි පදේ. දෙවරක් දෙක 4යි. 4ට 3ක් එකතු කරන්න 7යි. ආවනේ අන්න රටාව. ඔන්න තුන්වෙනි පදයක් ලියලා බලන්න. දෙවරක් 1 2 3 දෙවරක් 3 6යි 6යි 3යි 9යි. දැන් ලියනවා සාධාරණ පදය එන්නන පදය එන් පදය. දෙවරක් 1 2 3 එන්නම් එන් මේ ධන තුන වෙනස් වෙන්නේ නැහැ ධන තුන. උත්තර එනවා 2යි එන් ධන 3 කියලා. ඔයාලා මේ ටික නොලිව්වත් කමක් නැහැ පුතේ. මේ උත්තරේ තියෙනම් හරි. 2යි එන් ධන 3. කොහොමද දෙකක් ගත්තේ? අනුයාත පද අතර වෙනස 2යි. මෙති ඒකෙන් දෙවරක් 1 2යි මදි ගාන එකතු කරා. ඒක හරියනවා. හැම එකටම හරියනවා. දෙවරක් 2 4යි 3ක් එකතු කරා 5යි. පුළුවන් නම් මෙන්න මේකේ සාධාරණ පදේ හොයලා දෙන්න. පුළුවන් නම් හොයලා දෙන්න. ඉස්සෙල්ලා අනුයාත පද දෙකක් අතර වෙනස හොයාගෙන මට හදලා දෙන්නකෝ මේකේ සාධාරණ පදේ. හතරයි එන් ධන 1. 4යි එන් ධන 1. හතරයි එන් ධන එක. මේ පද දෙකක් අතර වෙනස හොයාගන්න. 4යි. හරි. එහෙනම් පළවෙනි පදය ලියන පුතේ 4 වරක් 1. 4 වරක් 1 4යි. 5ක් වෙන්නේ පානේ මදි එකක්. තව එකක් එකතු කරනවා. අන්න. 4යි එන් ධන 1. එහෙනම් n වෙනි පදේ එන්නේ 4 වරක් n ධන 1. මේක නම් ලියන්න බලන්න. 2 7 12 මෙන්න මේකට සාධාරණ පදයක් ලියන්න. 2 7 12 මේකට සාධාරණ පදයක්. ටග්ගාල දෙන්න බලන්න. 5යි එන් ඍණ 3. 5යි එන් ඍණ 3. 5යි එන් ඍණ 3. මේ අනුයාත පද දෙකක් අතර වෙනස කීයේද? 5යි. 5යි. ආයෙත් පටන් ගන්නෙ 5න්. එහෙනම් ලියන පළවෙනි පදේ ලැබෙන්නේ 5 වරක් 1. පළවෙනි පදේ. 5 වරක් 1 5යි. හැබැයි 5 නෙවෙයි ඕන දෙකනේ. 3ක් අඩු කරා. එහෙනම් n වෙනි පදේ 5 වරක් n ඍණ 3. දැන් මම උදාහරණ දෙකක් අමුතුවෙන්ම පැහැදිලි කරා. දැන් තේරුණාද පුතේ ඕනෑම සංඛ්‍යා රටාවක සාධාරණ පදේ හොයන්නේ කොහොමද? මෙන්න ක්‍රමය. අනුයාත පද දෙකක් අතර වෙනසෙන් පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය කියලා ගොඩනැගීම කරනවා. මෙහි 15 වෙනි පදය සොයන්නලු B කොටස. අපි මේක මකනවා. වෙනි පදය. මෙන්න මේකෙන් හොයන්න පුළුවන් 15 වෙනි පදය. 2යි n ධන 3. මේකෙන් 15 වෙනි පදය හොයමු. මේකෙන් හොයමු. මේකෙන් හොයන්නේ මෙහෙමයි පුතේ. 2යි nට දානවා දැන් 15 කියලා. නේ nට 1 2 3 කොහොමනේ දාන් ආවේ. දැන් nට දාන පුතේ 15 කියලා. ආන්න ධන 3. දැන් උත්තරේ එනවා. 15ක් 2 30යි 30ට අර 3 එකතු කරාම 33යි. ඔන්න 15 වෙනි පදය 33යි. එහෙමයි හදන්නේ. අර සොයාගත්තු සාධාරණ පදයෙන් තමයි ඊළඟ ගණනය කිරීම ටික අපි කරන්නේ. හරි. ඊළඟට පුතේ
83 වන්නේ කීවන පදයද? ඒකත් කරන්නේ මෙහෙමයි. 2න් ධන 3 කියන සාධාරණ පදය තියනවානේ. දැන් අහන්නේ 83 වන්නේ කීවන පදයද? පදය අහන්නේ. අපි එතකොට කරන්නේ මෙතෙන්ට එන්න 83 දාන්නේ නැහැ. එන්න ළඟේ හොයන්න ඕන. 2න් ධන 3 සමාන කරනවා පුතේ 83ට. ඕන්න කරන වැඩි. සාධාරණ පදය 83ක් වෙන්න නම් එන්ට කීයද දාන්න ඕන. මේකේ එන් තමයි හොයන්න ඕන. මේක විසඳනවා. විසඳන්නේ මෙහෙමයි. මේ ධන 3 අයින් කරන්න ඕන. දෙපැත්තටම දානවා අපි ධන 3 අයින් කරන්න ඍණ 3. ධන 3ට ඍණ 3 කැපුණා 2න් සමානයි 83න් 3 80. දැන් පුතේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා n සමානයි 82න් බෙදුනොත් 40. එහෙනම් 83 වන්නේ කීවන පදයද? 40 වෙනි පදය. ඒව ටිකක් සංකීර්ණයි නේ. මේව ටිකක් 9 වසරට බරයි. සර් හැම එකටම දෙක දෙක ගානේනේ. 6 වෙනි එක. ඔව් හැම එකටම දෙක ගන්න. ප්‍රශ්න 6ට 12. හරි. මම දෙවනි ගානත් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔයාලා කරේ නැති වුණාට 2යි 7යි අපි ඇතෑරලානේ කරේ. දෙවනි ගාන දැන් කරනවා. සර් දෙවනි කොටසේ පොඩ්ඩක් මගේ ලකුණු ටික කියනවද? සේරමද? ඔව් සර්. හරි. නෑ මම ඔයාලට මේ පේපර් ටික තා චුට්ටකින් එවනවා. PDF කරලා ලිස්ට් එක එවනවා. බලන්න පුළුවන්. පළවෙනි එකට 12යි ඊළඟ එකට 9යි ඊළඟ එකට 5යි ඊළඟ එකට 6යි ඊළඟ එකට 12යි. එහෙමයි තියෙන්නේ. ගැටලුවක් තිබුණොත් කියන්න. මම ඔයාලට මේ දාන ලිස්ට් එක මේ ටියුට් එක තමන්ගේ එක තමන්ට ලැබෙයි. හරි නේද? මම මේක තියාගෙන ඉන්න නෑ ඔයාලට එවනවා. නෑ මේ මම මේ එට්මික එක කියවලා තියෙන ජලනික එක නෙවෙයි සෝරි. හරි මම එවන්නම් පුතේ. එතකොට බලන්න. දෙවනි ගානත් බලමු. දෙවනි ප්‍රශ්නය. විසඳන්න. ඔයාලා ගාව පේපර් එක ඇති WhatsApp group එකේ ඔන්න මම ගානක් ලියනවා. මෙන්න මෙහෙම ගානක් ආවොත් කොහොමද පුතේ විසඳගන්නේ කියලා අපි බලමු. මේ පාඩමේ මට මතක විදියට නම් තිබුණා අපේ වීඩියෝ එක කරපු. මේක විසඳන්නේ කොහොමද? ඔන්නවත් දුන්නොත්. විසඳනවා කියන්නේ මේ නොදන්නා x අගය හොයන්න ඕන. ඉස්සෙල්ලම මේ 3 දයින් කරන්නේ මේ 2 දයින් කරන්නේ. මතක් කරලා කියන්න. කවුද අයින් කරන්නේ? 2ද 3ද? බෙදීම 2ද එකතු කිරීම 3ද? දන්නේ නැහැ. මේ 2 ඉස්සෙල්ලා අයින් කරන්න ඕන. මේ බෙදීම 2 අයින් කරන්න දෙපැත්තම 2කින් ගුණ කරගන්න. දැන් 2ට 2 කැපෙනවා. එතන x ධන 3 සමානයි 5 2 10. ඔන්න ඔහොම එනවා. දැන් පොතේ මෙන්න මේ ධන 3 අයින් කරන්න දෙපැත්තටම දාන්න ඍණ 3ක්. මේ පැත්තටත් ඍණ 3ක් දාන්න මේ පැත්තටත් ඍණ 3ක් දාන්න. ධන 3ට ඍණ 3 කැපුණ x සමානයි 10න් 3ක් 7යි. ඔන්න උත්තරේ. හරි. මෙන්න A කොටස. හරි බලමු මේක B කොටස. 3p වර්ග ධන 6p. ඕන්න ඔහම එනවා. හරි. හොඳට බලලා කියන්න දරුවනේ මේ පද දෙකම බෙදෙන සංඛ්‍යාවක් තියද? මෙයත් බෙදෙනවා මෙයත් බෙදෙනවා. දෙන්නම බෙදෙන්නේ කීයද? 2 නේ. මේ දෙන්නම බෙදෙනවා.
තුනෙන්. තුනේ එහෙනම් පුතේ මෙයා තුනෙන් බෙදෙනවා මෙයක් තුනෙන් බෙදෙනවා. ඒ දෙන්නටම අපි තුන පොදුයි කියලා පොදු සාධකයක් ගන්න තුන පිටට. ඔන්න වැඩි. ඊළඟට මේ දෙන්නම බෙදෙන වීජීය පදයක් තියද? මේ දෙන්නම බෙදෙන වීජීය පදයක් නැද්ද? මෙතන තියෙන 3p වර්ග මෙතන තියෙන 6p. මේක පේන්නේ නැහැ. මේ දෙන්නම ළඟ තියෙන එක සමාන වීජීය පදයක් නැද්ද? P p තියෙනෝනේ නේ. මෙයා ළඟ p අකුරු දෙකක් තියෙනවා. මෙයා ළඟ p අකුරු එකයි තියෙන්නේ. මෙයාගේ p වර්ගනේ. එතකොට එතන p අකුරු දෙකක් ගුණ වෙනවා. මෙතන තියෙන එකයි. එහෙනම් දෙන්නගෙම අපිට p එකකුත් ගන්න පුළුවන්. ඔන්න ගත්තා. දැන් 3p කියන ප්‍රකාශනයේ පදේ 3p අපි පොදු සාධක විදියට ගත්තොත් මෙතන කවුද ඉතුරු වෙන්නේ? මේ සාධක පාඩම කරලා තියෙන්නේ. කවුද මෙතන ඉතුරු? 3p වර්ග 3p එකෙන් බෙදුවාම කවුද ඉතුරු? 3ට 3 කැපුණා p ට p එකක් කැපුණා තව p එකක් ඉතුරු. ඔන්න. වරහන් ඉවත් කරාට පස්සේ නැවත මෙයා එනවා. මට කියන්න 6p ගෙන් 3p පිටට ගත්තනම් පොදු සාධක කවුද ඉතුරු? දෙක බෙදලා කියන්න ඕන. 6p ගත්ත 3p ගෙන් බෙදන්න. p ට p දෙක. කැපුණා 3ට 1යි 6ට 2යි 2. ඔක තමයි උත්තරේ. 3p වාරයක් p ධන 2. මේ පාඩම ඔයාලා හොඳට බලන්න ළමයි. අපි හදලා තියෙන ගණන් ගොඩක්. ඔයාලට මතක නැහැ ඒකයි ප්‍රශ්නේ. හොඳට ගණන් හදලා එන්න ඊළඟ දවසේ මොනවා හරිද දන්නේ නැහැ විභාගෙට. ඊළඟ ප්‍රශ්නෙට යන්න. දෙකයි 8යි p ඍණ 5යි q. ඔන්නෝම ප්‍රකාශනයක් තියෙනවා. ඊළඟට පුතේ ධන 3 වාරයක් 5යි p ඍණ 12යි q. ඔන්නෝම ප්‍රශ්නෙකුත් තියෙනවා. හරි. මෙන්න මේක සුළු කරන්න කියලා තියෙන්නේ. මේක සුළු කරනවා කියන්නේ මේකේ වරහණ ඉවත් කරන්න ඕන. මේවා ඉවත් වෙන්නේ. මෙතන තියෙන දෙකෙන් මේ 8යි p ගුණ කරා. මට කියන්න දෙකෙන් 8යි p ගුණ කරොත් කවුද? 16යි P 16යි p. 16p දෙවරක් 8 16යි. මේ දෙකෙන් 5යි q ගුණ කරොත් කවුද එන්නේ? දෙකෙන් 5යි q ගුණ කරොත් 5 කරත් 2 10යි P 10යි p ට qද? q Q එහෙනම් මෙතන ඍණ තියෙන නිසා ඍණ 10යි q. මෙතනත් පුතේ ගුණ කරලා කියන්න. 3 වරක් 5 15යි P 15යි p. මෙතන 3 වරක් 12 36යි q q. 30යි මේක Q ධන 3 මේක ඍණ ධනයි ඍණයි ඍණ. ඍණ ඍණ දැන් මෙන්න මේ තියෙන ප්‍රකාශනය තුල p අකුරු තියෙන පද තියෙනව නේද? තැන් දෙකක පුතේ. කියනෝනේ. ඔව් මේ 16යි p ට මේ 15යි p මොකද වෙන්නේ? මේ තියෙන එකතු කිරීම. එකතු වෙනවා එකතු වෙනවා 16යි p ට 15යි p එකතු වුණොත් 31යි p. p මෙතන තියෙන්නේ මොන 10යි qද? ඍණ ඍණ ඍණ. 10යි q එක කල්පනාවෙන් කරමු. මෙතන තියෙන්නේ මොන 36යි qද? ඍණ 36යි q දැන් කියන්න මේ දෙන්න එකතු වෙනවද අඩු වෙනවද? ලකුණ බලලා කියන්න. එකතු වෙනවා එකතු වෙනවා පුතේ. මොකද මෙයක් දින මෙයක් දින. 10යි 36යි එකතු වුණාම 46යි 46 q. ඍණ 46යි මේක ඉෂාදිනීගේ මයික් එක ඔෆ් කරා. මේක ලියාගත්තද පුතේ හැමෝම?
මේක ලියාගත්තද? හැමෝම ලියා ගන්න. හරිද ළමයි? ඉක්මනට කියන්න. හරි සර්. මම 7 වෙනි එකත් කියලා දෙන්නම් නේ ළමයි. එතකොට ඉවරයිනේ පේපරේම. හොඳයි නේද? තා විනාඩි 5ක් තියෙනවනේ මම ඒකත් කියලා දීලා ඉවර කරන්න. මට ලකුණු දාලා තියෙන්නේ 40ට 57ක් එනෝනේ. එහෙමද? මම චුට්ටක් බලන්නම් කිත්මි. කිත්මි මට ඇත්තටම පේපරේ සම්පූර්ණ එව්වද? ඔව් සර්. හරි. මම බලන්නම් පුතේ. 48නේ 58ක් එනෝනේ. පිටුවක් මැදින් වැටිලා සර් ඒක. මොකද පුතේ? පිටුවක් මැදින් වැටිලා. ඉස්පිටුවක් මැදින් වැටිලා. ඉතින් මේ මට ප්‍රශ්න 3යි නේවල තියෙන්නේ. මේ බැලුවේ ප්‍රශ්න 3යිනේ තියෙන්නේ. ඔයා 3ද ලිව්වේ එතකොට? නෑ සර් 5ක් ලියලා තියෙනවා. WhatsApp group එකේ තාම තියෙන ඔයා යවපු එකනේ. ඔව් සර්. හරි මම බලන්නම්. හරි. 7 වෙනි එකත් අපි කරමු. කොහොමත් ඔයාලගේ දෙන ලකුණු වල චූටි වෙනස්කම් වෙන්න පුළුවන් ළමයි. කොළ අඩුවෙන් එවුවොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. 3 දෙනෙක්ගේ පේපර් නැවත බලන්න වෙලා තියෙනවා. මම ඒකත් බලන්නම්. රශ්මිගේ එහෙමත් තිබුණේ නැහැ. සිනුරගෙත් නැහැ නේ. හරි. වෙලෙන්දෙක් 7 වෙනි ගානට යන්නේ ටක්ගාල කරමු. ඒකට ඉවරයි වැඩේ. වෙලෙන්දෙක් විකිණීමට ගෙන අඹ 50න් 10ක් නරක් වෙනු. නරක් වූ ප්‍රතිශතය 50න් 10ක්. වෙන ප්‍රතිශතය හොයන්නේ මෙහෙමයි. 50ට 10 නම් 100ට කොච්චරක්ද? මේව ಗುಣ කරත් හරි ඔයාලට මෙහෙම 100ට 100න් ಗುಣ කරන්න ගණන් කියලා දීලාද තියෙන්නේ? එහෙම නේද කිව්වේ? ප්‍රතිශත කරන්න. හරි. ඔව් සර්. එහෙනම් මේක සුළු කරමු. බිංදුවට බිංදුව කැපෙනවා. 5ට 1යි 10ට 2යි. උත්තරය 10 වරක් 2 20යි. ප්‍රතිශතය 100ට 20යි. 50ට 10 නම් 100ට කොච්චරක්ද? හදාගන්න. ඊළඟටත් ප්‍රතිශත තියෙනවා. මිනිසෙකුගේ මාසික වැටුප රුපියල් 45000යි කියලා කියනවා. මෙන්න මේකෙන් 100ට 10ක් ඉතුරු කරනවා. අහන්නේ ඉතිරි කරපු මුදල 45000 100ට 10න් ගුණ කරාම උත්තරය ලැබෙනවා. කැපෙන ඒවා කපමු. බිංදු දෙකට බිංදු දෙක කපන්න. 450 10න් ගුණ කරාම ඉතුරු වෙනවා 4500ක්. ඉතුරු කරපු මුදල 4500යි. දැන් දරුවනේ ඒකේ B කොටසට අපි යනවා. යමු. කමල් ජනවාරි මාස පළමු වන දින රුපියල් 20000ක් යොදා. මේ කමල්. එයා රුපියල් 20000ක් යොදවනවලු ජනවාරි මාස පළමු දින. ඒ කියන්නේ මාස 12යි. මේ ව්‍යාපාර ගණන් වල හදලා තියෙන මේ જાතිය ගණන්. ඊළඟට ඔහුගේ මිතුරෙකු නිමල් එනවලු ඊට මාස දෙකකට පස්සේ කීයක් යොදවලා දෙන්නේ? රුපියල් 40000ක් යොදවලා. මාස දෙකකට පස්සේ කියන්නේ එයාට මාස 10යි කියන්නේ ව්‍යාපාරේ කරා. ඊළඟට ඔහුගේ හතුරෙක් නෙවෙයි ළමයි මිතුරෙක්. කවුද? විමල්. සේරම එක වගේ. රුපියල් 60000ක් යොදවලා 60000යි ගුණ කරන්න ඕන. ඊටත් මාස දෙකකට පස්සේ කියන්නේ එයා ඉන්නේ මාස 8යි. ඕන. ලාභය බෙදිය යුතු අනුපාතය සරලම ආකාරයෙන් මේක සරල කරන්න ඕන ළමයි.
මතකද මේ වගේ ගණන් හැදුවා කපමු. හැම එකේම තියෙන සමාන බිංදු ප්‍රමාණ ටික කපමු. කැපුවා මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි කැපුවා ළමයි. ඔන්න යා හරි. තව කැපෙනේව තියෙනම් කියන්න. මෙන්න මේවා ඉතුරු වෙලා තියෙනවා. මෙතන 2කුයි මෙතන 12කුයි. ඕනනම් තාපේ එළිය ලියා ගන්න. පේන්නේ නැත්තම් මෙතන 4යි මෙතන 10යි මෙතන 6යි මෙතන 8යි. ඔන්න ඉතුරු වෙච්ච ටික. ඔය සේරම කැපෙන පුතේ මේ 4න් කැපෙනෝ නේද සේරම? ඔන්න කපනවා. 12ට 4 ඒව 3යි. 4ට 4 ඒව 1යි. 8ට 4 ඒව 2යි. තව කැපෙනවා. මේ සේරම ඔයාලට පේනවද දෙකෙන් කැපෙනවා කියලා කපමු. 2ට 1යි. 10ට 2 ඒව 5යි. 6ට 2 ඒව 3යි. දැන් ඉතුරු ටික ගුණ කරමු. 1 වරක් 3 3යි. 1 වරක් 5 5යි. 3 වරක් 2 6යි. මෙන්න අනුපාතය. දෙවෙනි නැති ඇලියා ගන්න. ලාභය බෙදිය යුතු අනුපාතය 3ට 5ට 6යි. හරි. ඊළඟ ප්‍රශ්නය. පහත දක්වා ඇත්තේ එක්තරා මිශ්‍රණයක පළතුරු බීම සෑදීමේදී පළතුරු යුස සහ දොඩම් මිශ්‍ර කරන ආකාරයයි. දොඩම් අන්නාසි 2ට 1යි. මොනවයි තියෙන්නේ? දොඩම් තියනවා, අන්නාසි තියනවා, දෙහි තියනවා. ඔන්න 3. දොඩම් අන්නාසි අතර අනුපාතය 2ට 1යි. අන්නාසි දොඩම් අතර අනුපාතය 3ට 2යි. ඔන්නම තියෙනවා. මේ තුනම සංයුක්ත කරන්න ඕනලු පුතේ. මතකද සිග්සැග් ක්‍රමය? සිග්සැග් ක්‍රමය දාන්න. මේක මේ පැත්තට ගුණ කරන්න. මේක මේ පැත්තට, මේක මේ පැත්තට. දෙවරක් 3 6යි. 90. තුන් වරක් 1 3යි. 90. එක් වරක් 2 2යි. මෙන්න සංයුක්ත අනුපාතය. 6ට 3ට 2යි ලියා ගන්න. 6ට 3ට 2යි. මේක දොඩම්, මේක අන්නාසි, මේක දෙහි. හරි නේද? right. අන්තිම ප්‍රශ්නය. මිශ්‍ර කරන ලද දොඩම් යුස ප්‍රමාණය මිලිලීටර් 600ක් නම් දොඩම් යුස මිලිලීටර් 600ක් නම් මෙන්න මේක මිලිලීටර් 600යි. මේක 600 නම් අපෙන් අහනවා අන්නාසි යුස ප්‍රමාණය මේක. ඒක නම් හිතලා උත්තරේ දෙන්නත් පුළුවන් පුතේ. කීයක් දාන්න නැද්ද? දොඩම් 600 නම් අන්නාසි දොඩම් 6යි අන්නාසි 3යිනේ දාන්නේ. ඒ කියන්නේ මේකෙන් භාගයක් තමයි මේ දාන්නේ. කීයක් දානවා? දොඩම් 6ක් දානකොට අන්නාසි දාන්න ඕන 3යි. ඒ කියන්නේ දෙකට බෙදලා දාන්න ඕන. එහෙනම් දොඩම් 600ක් දානකොට අන්නාසි දාන්න ඕන කීයේ? ඒක දෙකට බෙදලා දාන්න ඕන. 300යි. 300. මොකද මේක 6ට 3යි කියන්නේ මේන් 6ක් වැටෙනකොට ඒකෙන් භාගයක් අන්නාසි වැටෙන්නේ 3යි. එහෙනම් මිලිලීටර් 600ක් කියන්නේ ඒකෙන් භාගෙ 300යි. මොන උත්තරේ? right. ඔන්න ඉවර කරා ළමයි. මම ඉක්මනට ඉවර කරේ. එතකොට පේපර් එකේම වැඩ අවසන් වෙනවා. හරි. ඔයාලට මම පේපර් එකක් අද දවස් තුලත් එවනවා තව එකක්. ගෙදරදී ගාන හදන්න. පවන්ට 77ක් තියෙලු. මගේ ලකුණු දැමි වැරද්දක්ද මන් දන්නේ. හරි. මොකද පවන්ට තියෙන ප්‍රශ්නේ? මගේ ලකුණු ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ පවන් ඉක්මනට මයික් එක ඔන් කරලා කියන්න.
මටත් දෙවෙනි කොටසට පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. පොඩ්ඩක් සර් අඩු මට හතර වෙන්න ඕන. නෑනේ අපෝ සර් ඒව නම් කියන්න බෑ. හරි ගැටලු ලකුණු වල පොඩි පොඩි වෙනස්කම් ඇති. ඔය වගේ වෙනස්කමුත් ඇති. ඒ පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. කරන්න දෙයක් නෑ. WhatsApp බලාගෙන හරි වැරදි දැම්මේ අඩුපාඩු නැතුවක් නෙවෙයි. අපි අඩුපාඩු තියෙන ඒවා හදාගෙන වැඩ ටික ඉස්සරහට යම් සිනෙට් 60ක් තියෙයි කියලා අපිට කියන කමක් නැහැ. ලකුණ කෙසේ වෙතත් ඔබ වැඩ ටික හරියට කළා නම් ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි අද වැඩ ටික ඔතනින් අවසන් කරමු. මහන්සි හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයිබෝන් සර් පේපර් එක ලකුණු බලලා එවන්න පුළුවන්ද? එවන්න. ඒකට කියන්නේ. ආයිබෝවන් සර්. ආයිබෝන්